අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ ක්ෂණ සම්පත්තිය පිළිබඳව අපදාන පාළියේහි උපාලි ථේරාපදානයේහි දැක්වෙන ගාථා ධර්මයක්. මේ ගාථා ධර්මයේ මූලික කොටගෙන ක්ෂණ සම්පත්තිය කියන්නේ කුමක්ද? ඒ ක්ෂණ සම්පත්තිය નિවරදිව හඳුනාගෙන ගුණ වඩන්නට අපි යොදවා ගන්නේ කෙසේද? ක්ෂණ විපත්තිය කියන්නේ මොකක්ද? ක්ෂණ විපත්තිය දුරු කරගන්නේ මගහරවගන්නේ කොහොමද කියන මේ කාරණා පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. ක්ෂණ සම්පත්තිය පිළිබඳව බෞද්ධයෝ හැටියට බොහෝ අවස්ථාවලදී අහලා තියෙනවා. නමුත් හුඟක් දෙනෙකුගේ අවධානය ඊතරම් යොමු නොවන කාරණයක් තමයි ක්ෂණ සම්පත්තිය. බුදුරජාණන් වහන්සේ දිනපතාම භික්ෂුන් වහන්සේලාට කරන බුද්ධාවවාදයේහි කරුණු පහක් ඇතුළත් වෙනවා. පළවෙනි කාරණය තමයි දුර්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්මි. සම්මා සම්බුදුරෙකුගේ පහළවීම දුර්ලභයි. ඊළඟට දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ. මනුෂ්‍යාත්ම භාවයක් ලැබීම දුර්ලභයි. දුර්ලභ khන සම්පත්තිය. ෂණ සම්පත්තිය දුර්ලභයි. ඊළඟට දුර්ලභ පබ්බජ්ජා. මහානකම දුර්ලභයි. දුර්ලභං සද්ධම්ම සවණං. සද්ධර්ම ශ්‍රවණය කරන්නට අවකාශ සැලසීම දුර්ලභයි. මේවා තමයි දුර්ලභ කරුණු හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ කාරණාවල තුන්වෙනුවට සඳහන් වෙන කාරණය තමයි දුර්ලභ khන සම්පත්තිය. ෂණ සම්පත්තිය දුර්ලභයි. ෂණ සම්පත්තිය පිළිබඳව වටහා ගන්නට නම් ෂණය කියලා කියන්නේ මොකක්ද? සම්පත සහ විපත කියන්නේ මොකක්ද කියලා අපි නිවැරදිව වටහා ගන්නට ඕන. ෂණයයි කියලා කියන්නේ කාලය මනින්නට පුළුවන් ඊටාම කුඩා ඒකකය හඳුන්වනවා ෂණය කියලා. දැන් වර්තමාන විවාහාරයේදී අපි තත්පර, විනාඩි, පැය, දින, සති, මාස, වසර ආදි වශයෙන් කාලය මනින්නේ. එතකොට ඒ කාලය මනින ක්‍රම අතර විවාහාරයේ තියෙන කුඩා අවස්ථාව තමයි තත්පරය. දැන් වර්තමානයේ ඒකත් තව ඊටා කුඩා කොටස් වලට බෙදා දක්වනවා. එතකොට ඒ විදිහෙන් බෙදා දක්වන්නට පුළුවන් ඊටාම කුඩා කාල පරිච්ඡේදය හඳුන්වනවා ෂණයයි කියලා. සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන්නට ගත වෙන කාලය හඳුන්වනවා චිත්තක්ෂණයයි කියලා. ඒ චිත්තක්ෂණය කියන එක කොච්චර කුඩා අවස්ථාවක්ද කියනවනම් ධර්මයේ පැහැදිලි කරනවා සෝපන khano අච්චරා සංඝාත khනස්ස අක්ඛිනිම්මීලන khනස්ස කෝටි සත සහස්ස භාගෝ දට්ටක්. චිත්තක්ෂණයක් කියලා කියන්නේ ඇසිපිය හෙලන අවස්ථාවක් හෝ එහෙම නැත්නම් අසුරු සැනක් ඇඟිලි දෙක එකට ගැටලා ශබ්ද කරන තරම් කෙටි කාලයක් හෝ කෝටි ලක්ෂයකට බෙදුවයින් පස්සේ ඒ කුඩා කාල පරිච්ඡේදයේ කෝටි ලක්ෂයකට බෙදුවෙන් පස්සේ කතරම් කෙටි කාල පරිච්ඡේදයක්ද අපට හඳුනා ගන්නට වෙන්නේ අන්න එතරම් කෙටි අවස්ථාවකදී එක් සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන. ඒකට මේකත් උදාහරණයක් විතරයි. ඒකට වෙනත් ක්‍රමයකින් අපි මේක පැහැදිලි කරගත්තොත් එක සිතක් ඇති වෙලා නැති වෙලා දෙවෙනි සිත ඇති වෙලා නැති වෙලා තුන්වෙනි සිත ඇති වෙලා නැති වෙලා මේ විදිහට සිත් කෝටි ලක්ෂයක් ඇති වෙන්නට පුළුවන් ඇසිපිල්ලමක් හෙලන වෙලා. ඒ තරම් වේගවත්ව සිත ඇති වෙලා නැති වෙනවා. අන්නේ සිත ඇති වෙලා නැති වෙන කාලය හඳුන්වනවා චිත්තක්ෂණයයි කියලා. ඒතර මේ චිත්තක්ෂණයක් උනත් අපේ ජීවිතයේ සම්පතක් වෙන්නට පුළුවන් විපතක් වෙන්නට පුළුවන්. ඒතර මොකද්ද සම්පත කියලා කියන්නේ මොකද්ද විපත කියලා කියන්නේ? සම්පතයි කියලා කියන්නේ පින්නතුනි අපිට සැප ලබා දෙන කාරණා. ධන සම්පත්, ඥාති සම්පත්, දරු සම්පත්, භවභෝග සම්පත්, ගුණ සම්පත් මේ විදිහට භෞතික වූ මානසික වූ විවිධ කරුණු අපි සම්පත් හැටියට හඳුනා ගන්නවා. ඇයි ඒවට සම්පත් කියලා කියන්නේ? සත්වයාට කායිකව මානසිකව සැපය සුවය ඇති කරන්නට සමත් වෙන නිසා. ඊළඟට විපත් කියලා හඳුන්වන්නේ කායිකවත් මානසිකවත් දුක් පීඩාව ඇති කරන්නට හේතු වෙන කාරණා. ධන විපත්, ඥාති විපත්, රෝග විපත් මේ විදිහට විපත කියලා කියන්නේ එක්ක කායික පීඩා ඇති කරන්නට හේතු වෙනවා. එහෙම නැත්නම් මානසික පීඩා ඇති කරන්නට හේතු වෙනවා. දැන් එතකොට අර චිත්තක්ෂණයක් වැනි ඊටාම කුඩා කාල පරිච්ඡේදයක් පවා
අපට මෙලව පරලොව සැපගෙන දෙන ආකාරයට හසුරුවා ගන්නටත් පුළුවන්. දුක් ඇති කරන ආකාරයට හසුරුවා ගන්නත් පුළුවන්. එතකොට එළඹෙන ෂණය අපි ඔය දෙපැත්තෙන් මොන පැත්තටද යොමු කරගන්නේ ඒ අනුව තමයි ෂණ සම්පත්තිය සහ ෂණ විපත්තිය තීරණය වෙන්නේ. එතකොට එක් චිත්තක්ෂණයකදී කියන්නේ එක සිතක් ඇති වෙලා නැති වෙන ඒ සුළු අවස්ථාවේදී අපේ මනසේ අකුසල ධර්මයක් හටගත්තොත් ලෝභ මූලිකව, ද්වේෂ මූලිකව, මෝහ මූලිකව අපේ සිත හැසිරෙව්වොත් ඒ එක සිත අපට එක ආත්ම භාවයකම දුක්ඛ විපාක ඇති කරන්නට හේතු වෙනවා. සමහරට ඒ ආත්ම භාවය කියලා කිව්වට අවුරුදු 100ක් හමාරක් නොවෙන්නට පුළුවන් කල්පයක් පමණ දීර්ඝ වූ කාල පරිච්ඡේදයක් නිරේ දුක් විඳින්නට පවා එක සිතක් ඇති වෙලා නැති වෙන අර ඇසිපිල්ලමක් හෙළන කාලය කෝටි ලක්ෂයකට බෙදලා එයින් පංගුවක් වෙන්නේ කෙටි කාලයකදී සිතක් ඇති වෙලා නැති වෙනවා. ඒ සිත ආනන්තර පාප කර්මයක් වගේ සිදුවෙන තැනකට යොමු වෙලා තිබුණොත් ඒ සිතෙහි විපාකයේ හැටියට කල්ප ගණනක් නිරේහි දුක් විඳින්නට ඒ එක චිත්තක්ෂණය හේතුවක් වෙනවා. එතකොට ඒ ෂණය සාංශාරික වශයෙන් මහ විපතක තත්ත්වයටපත් කරගෙන දුක් ඇති කරන තැනට පමුණුවාගෙන. ඒතර ෂණ සම්පත්තියයි කියලා කියන්නේ ඒක සිතක් ඇති වෙලා නැති වෙන අවස්ථාව යම් කෙනෙකුට සෝවාන් මාර්ගඥානය උපදවන්නට, සකෘදාගාමි මාර්ගඥානය උපදවන්නට, අනාගාමි මාර්ගඥානය උපදවන්න, අරහත් මාර්ගඥානය උපදවන්න, සර්වඥතා ඥානය උපදවන්නට ඒක චිත්තක්ෂණය එක සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන ඒ කුඩා කාල පරිච්ඡේදයේ ඊතරම් මහ යහපතක් සිද්ධ කරන්නට හේතු වෙන්නට පුළුවන්. ඒ වගේම හොඳ ශක්තිමත් කුසලයක් සිද්ධ කරගෙන දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත් විඳින්නට සසර ගමනේ නිවන් දකින ආත්ම භාවය දක්වා කායික මානසික සුවය සහනය සලසා ගන්න. ඒ හේතු වෙන්නට පුළුවන්. දැන් ඒ නිසා තමයි ඇතැම් අය මහ පිංකම් සිද්ධ කරලා ඒ කරන ලද කුසල විපාකය සසර ගමනේ දුගතියෙන් වැළකීලා දෙව්ලොව මෙපමණ කාලයක් උත්පත්ති ලැබුවා, මනුෂ්‍ය ලෝකෙ මෙපමණ කාලයක් උත්පත්ති ලැබුවා ආදි වශයෙන් සිහිපත් කරන්නේ ඒ එක් එක් සිතක් එක් එක් ආත්ම භාවයක සැප විපාක දීපු ආකාරය. මේ විදිහට චිත්තක්ෂණයක් කියලා කියන්නේ ලෝකේ අපට කාලය මනින්නට පුළුවන් ඊටාම කෙටි අවස්ථාවක්. ඒ ඊටාම කෙටි අවස්ථාව පවා කෙනෙකුට මෙලව පරලොව සැපගෙන දෙන සම්පතක් වෙන්නට පුළුවන්. මෙලව පරලොව දුක්ගෙන දෙන විපතක් වෙන්නට පුළුවන්. දැන් ලෝකයේ සම්මත වශයෙන් ගත්තහම ෂණ සම්පත්තියයි කියලා හඳුනාගන්නේ අපට ජීවිතයේ යහපත පිණිස හේතු වෙන කාරණා අදාළ සාධක ටික හාත්පසින් ගොනු වෙලා තියෙනවා නම් ඒ අවස්ථාව අපට ඊටාම හොඳ යහපත පිණිස හේතු වෙන අවස්ථාවක් හැටියට හඳුනා ගන්න. ඒතර සම්මත වශයෙන් ෂණ සම්පත්තියයි කියලා ලෝකේ හඳුනාගන්නේ ඒක තමයි බුද්ධෝත්පාද කාලයක ඉපදුනා නම් මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා නම් ඒ වගේම පැවිදි වෙන්නට අවස්ථාවක් ලැබුණා නම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසීලා තියෙනවා නම් කල්යාණ මිත්‍රයින් ඇසුරු කරන්නට අවකාශය ලැබිලා තියෙනවා නම් එතකොට මේ කාරණා ගොනෝණු තැන ඒ තැනැත්තාට මිනිස්සෙක් හැටියට මනස දියුණු කරගන්න ගුණධම් වඩන්න අකුසලයෙන් වළකින්න ඊටාම යෝග්‍ය අවස්ථාවක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දිනපතා භික්ෂුන් වහන්සේලාට මේ කාරණා සිහිපත් කරලා දෙන්නේ. මහන්නේ බුද්ධෝත්පාද කාලය දුර්ලභයි. දැන් නුඹලා මේ බුද්ධෝත්පාද කාලයකයි ඉපදිලා සිටින්නේ. ඒ වගේ මනුෂ්‍යාත්ම භාවය දුර්ලභයි. ඒ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය නුඹලාට ලැබිලා තියෙනවා. ඊළඟට මහානකම දුර්ලභයි. දැන් මේ මහානකමත් ලැබිලා තියෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කිරීම දුර්ලභයි. ඒ අවස්ථාවත් ලැබිලා තියෙනවා. ඒ නිසා ෂණ සම්පත්තිය දුර්ලභයි. ඒ ෂණ සම්පත්තියක් දැන් නුඹලාට ලැබිලා තියෙනවා. මේ කරුණු ඔක්කොම ගොනු වෙනකොට ඒක ඊටාම හොඳ ෂණයක්, හොඳ අවස්ථාවක්, හොඳ කාල පරිච්ඡේදයක් ගුණධම් වඩන්න. ඒ නිසා ඒ අවස්ථාව ෂණ සම්පත්තිය හැටියට හඳුන්වනවා. නමුත් අපි විශේෂයෙන් වටහා ගන්නට ඕන කාරණේ තමයි මේ ෂණ සම්පත්තිය සඳහා අදාළ සියලුම සාධක ටික ගොනු වුණත් අපි ඒවට ප්‍රතිචාර දක්වන විදිහ මත ඒවා තමන්ට දුක ඇති කරන
විපතක් වෙන්නටත් පුළුවන්, සැපගෙන දෙන සම්පතක් වෙන්නටත් පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් දේවදත්ත හාමුදුරුවන්ට ඔය කියන කාරණා සියල්ලක්ම ලැබුණනේ. බුද්ධෝත්පාද කාලයක උත්පත්තිය ලැබුවා. මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා. ඊළඟට සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණා. මහාන වෙන්නට අවස්ථාව ලැබුණා. ඊළඟට තව ඊටාම දුර්ලභ අවස්ථා ගිහි කල බෝසතාණන් වහන්සේගේ ඥාතීත්වය ලබන්නට අවකාශ ලැබුණා. එතකොට මේ මහානකමත් බුදුරජාණන් වහන්සේ සමීපේ පැවිදි වෙලා එක සෙනසුනේහි උන්වහන්සේ සමග ගුණධම් වඩන්න ලැබුණා. තථාගතයන් වහන්සේ වැනි සුවිශේෂ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුර ලැබුණා. දැන් මේ සියල්ලම ලැබිලා දේවදත්ත හාමුදුරුවෝ කුමක්ද සිද්ධ කරගත්තේ? කල්ප කාලාන්තරයක් නිරේහි දුක් විඳින්නට හේතු වෙන ආනන්තර පාප කර්ම සිද්ධ කරගත්තා. ඇයි ඒ තමන්ට ලැබිලා තියෙන අවස්ථාව වැරදි විදිහට පාවිච්චි කළා. එතකොට දැන් වර්තමානයේ නිතරම කතා කරන වචනයක් තියෙනනේ අවභාවිතයට ලක් කරනවා කියන්නේ. එතකොට සසරේ තමන්ට ලැබිලා තිබුණු වාසනාවන්ත අවස්ථාව අවභාවිතයට ලක් කරගත්තා. ඒව අවභාවිතයට ලක් කරනවා කියලා කියන්නේ ඒ අදාළ යහපත් පරමාර්ථයට යොදවන්නේ නැතුව වෙනත් දේවල් වලට, වැරදි දේවල් වලට, අයහපත් දේවල් වලට, નિરර්ථක දෙයට, එහෙම නැත්නම් හානිදායක දේවල් වලට ඒවා පාවිච්චි කරනවා, යොදවගෙන තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නමකගේ හමුවීම කියලා කියන්නේ කෙනෙකුට මහා භාග්යක්. ඒක ඉබේ ලැබෙන්නේ නැහැ. සසරේ කරන ලද ලොකු පුණ්‍ය ශක්තියක විපාක හැටියට තමයි මේ අවස්ථාව අපට ලැබෙන්නේ. හැබැයි දේවදත්ත හාමුදුරන්ට මේ අවස්ථාව ලැබුණු නිසා තමයි බුදු කෙනෙකුගේ ලේසෙල වීම නැමැති අනන්තර පාප කර්මය සිද්ධ කරගන්නේ. එහෙමනම් බුදු කෙනෙක් හමු වීම අභාග්‍යයක් නෑ. බුදු කෙනෙක් හමු වීම අභාග්‍යයක් නෙමෙයි. ඒක ලොකු භාග්‍යයක්. සසරේ කරන ලද කුසල විපාකයක් හැටියටයි ලැබුණේ. හැබැයි මේ කුසල විපාකයක් හැටියට ලැබුණට ඒ ලැබුණු කුසල විපාකය අයථා විදිහට පාවිච්චි කළා. අවභාවිතයට ලක් කළා. ඒකෙන් තමන් මෙලව පමණක් නෙමේ සසරටම විනාශයක් ඇති කරගත්තා. ඊළඟ මනුෂ්‍යාත්ම භාවයක් ලැබීම අභාග්‍යයක්ද? නෑ. ඒක හොඳ ප්‍රබල කුසලයක විපාකයක් හැටියටයි ලැබෙන්නේ. ඒකත් අංග විකල නොවි, මන්ද බුද්ධික නොවි, උම්මත්තක නොවි ලැබෙනවා කියලා කියන්නේ ඒක ප්‍රබල කුසල විපාකයක්. එතකොට අකුසලයක් නිසා නෙමෙයි මනුෂ්‍යාත්ම භාවය ලැබුණේ, කුසලයක් නිසායි. නමුත් ඒ ලැබුණු මනුෂ්‍යාත්ම භාවය නිසා තමයි උන්වහන්සේ අර ආනන්තර පාප කර්ම සිද්ධ කරගත්තේ. තිරිසන්නාත්ම භාවයක උපන්නන ඒ බඳු ආනන්තර පාප කර්මයක් සිද්ධ කරගන්නේ නැහැ. මොකද තිරිසනෙක් හැටියට අකුසල සිද්ධ වෙනවා. නමුත් ආනන්තර පාප කර්මයක් තිරිසන් ආත්මික සිද්ධ වෙන්නේ නැහැ. ආනන්තර පාපය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඊළඟ භවයේ නිරේ උපදින්නට නියමිතක. තිරිසන් සතා ඊළඟ ආත්මේ නිරේ උපදින්නට පුළුවන් යම්කිසි අකුසල කර්මයක් නිසා. නමුත් ඒක අනිවාර්ය කාරණයක් නෙමෙයි. දැන් ආනන්තර පාප කර්මය කියලා කියන්නේ නොවැරදීම අනිවාර්යයෙන්ම වැළැක්විය නොහැකි ආකාරයෙන් දෙවන ආත්ම භාවයේ නිරය උපදිනවා. ඉතින් මේ මහා කුසල කර්මය කරගන්නට අවස්ථාව හදාගත්තේ මනුෂ්‍යාත්ම භාවයේ ඉපදිච්ච නිසා. එතකොට මනුෂ්‍යාත්ම භාවයේ ඉපදීමේ අභාග්‍යයක් නෙමෙයි එතන සිද්ධ වුනේ. ඒ ලැබුණු මනුෂ්‍යාත්ම භාවය අයථා විදිහට පාවිච්චි කළා, අවභාවිතයට ලක් කරපු නිසා. ඊළඟට මහාන වෙන්නට අවස්ථාව ලැබුණා. බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා පැවිද්ද ඉල්ලුවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ පැවිදි කළා. ତොර මේ දුෂ්ට පුද්ගලයෙක්ගේ නපුරෙක්ගේ සසරෙත් මේ විදිහට අනර්ථය කළා කියලා නොදැක නෙමෙයි. ඒ පැවිදි කළේ පැවිදි කරලා යම් පමණකට හෝ සුරක්ෂිත කරන්නට ඉඩ සලස්සලා දෙන්න. එතකොට ඒ සලස්සලා දීපු ඉඩ ඒක තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ යහපත සඳහා සලස්සලා දුන්නේ. නමුත් ඒ ලබා දීපු අවස්ථාවෙන් සංඝ භේදය සිද්ධ කරලා මහා ආනන්තර පාප කර්මයක් සිද්ධ කරගත්තේ ඒ පැවිද්ද අවභාවිතයට ලක් කරපු නිසා. මේ විදිහට පෙනුතුනේ ඒ ලැබෙන හැම අවස්ථාවම අයථා විදිහට පාවිච්චි කරලා මෙලවත් විනාශ වෙලා සසරත් විනාශ කරගන්නට ඕන නම් කෙනෙකුට පුළුවන්. එතකොට බුද්ධෝත්පාද කාලය කියන්නේ මනුෂ්‍යාත්ම භාවය කියන්නේ අංග ප්‍රත්‍යංග විකෘති නොවි හොඳ අංග සම්පූර්ණ ජීවිතයක් ලැබෙනවා කියලා කියන්නේ දහම් අසන්නට අවස්ථාව, පැවිද්දට අවස්ථාව ලැබෙනවා කියලා කියන්නේ ලොකු භාග්යක්. එතකොට ඇත්තටම මේ මිනිස්යාට මනස දියුණු කරගන්නට අවශ්‍ය හොඳ ශන සම්පත්තියක් ලැබිලා තියෙනවා.
නමුත් ඒවට අපි ප්‍රතිචාර දක්වන විදිහ, ඒවා පාවිච්චි කරන විදිහ, ඒවා ස්වභාවිතයට ලක් කරනවද අවභාවිතයට ලක් කරනවද කියන කාරණේ මත ඒ තැනැත්තා එළඹෙන ෂණය තමන්ට අනර්ථය පිණිස යොදා ගන්නවද අර්ථය පිණිස යොදා ගන්නවද කියන කාරණේ තීරණය වෙන්නේ ලැබිලා තියෙන සම්පත් මතම නෙමෙයි. ඒ සම්පත් මේ මොහොතේ අපි පාවිච්චි කරන්නේ කවර ආකාරයෙන්ද කියන කාරණේ. එනිසා මේ ලෝකයේ සම්පත් තිබිච්ච පමණට කෙනෙකුට වාග්ය උදා වෙන්නේ නැහැ. කෙනෙකුට දේවල් සම්පූර්ණ වෙච්ච පමණට ඒ වගේම යම්කිසි ධන සම්පත්, භවභෝග සම්පත්, දැනුගත්කම්, හැකියාවන් මේවා තිබිච්ච පමණට ඒ තනත්තට යහපතක් වෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒවා පාවිච්චි කරන විදිහත් එක්කලා. දැන් යම්කිසි කෙනෙකුට තමන්ගේ තනතුර වැරදි විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ලැබිලා තියෙන ධනය මෙලව පරලොව විනාශයේ පිණිස බොහෝ අකුසල් කර ගැනීමට යොදවන්නට පුළුවන්. තමන්ගේ දැනුගත්කම තමන්ට අනුන්ට යහපත පිණිස වගේම මහා අපරාධයන් පිණිස යොදා ගන්නට පුළුවන්. දැන් වර්තමානයේ අපිට ලෝකෙ දිහා බලනකොට පේනවා මේ මහා අපරාධ කරන්නේ අඥාන මිනිස්සු නෙවෙයි, හුඟා දැනුගත්කම් තියෙන බුද්ධි මට්ටමින් ඉහළ තත්ත්වෙ ඉන්න අය තමයි සැලසුම් සහගතව මහා අපරාධ කරන්නේ. අර සාමාන්‍ය ගම්වල ඉන්න මිනිස්සු කෝප වුණාම සමහර වෙලාවට බැන ගන්නවා, ගහ ගන්නවා, මරා ගන්නටත් පුළුවන්. ඊළඟට මස් කන්නට ඕන උනෙන් පස්සේ සතෙක් මරා ගන්න පුළුවන්. එතකොට ඒවත් පව්කම් තමයි. නමුත් ලෝකයේ දැනුගත් මිනිස්සු, බුද්ධිමත් මිනිස්සු අරගෙන බැලුවෙන් පස්සේ හැමෝම නෙමෙයි, ඇතැම් අය සැලසුම් සහගතව මහා අපරාධ කරනවා. එකවර මිනිසුන් ලක්ෂ ගණනින් විනාශ වෙනවා. එතකොට එහෙම බැලුවෙන් පස්සේ දැනුගත්කම, බුද්ධිමත් භවෙහි තියෙන හානිය දෙය තියෙන්නේ නෑ පින්නතුනි. ඒවා අයථා විදිහට යෙදවීම අවභාවිතයට ලක් කිරීම. මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙකුට එළඹෙන ෂණයේදී ඒ තමන් සතු සම්පත් කොහොමද පාවිච්චි කරන්නේ? මේකට හැම දෙයක්ම මේ විදිහට එකින් එක සසඳලා බලන්න. තමන්ට අපි හිතමු වාහනයක් තියෙනවනම් ඒ වාහනේ තමන්ටත් අනුන්ටත් යහපත වෙනස අවශ්‍ය ගමනක් විමනක් යන්නට පාවිච්චි කිරීම සුදුසුයි. නමුත් ඒක සීමාව ඉක්මවා වේගෙන් ධාවනය කරන්නට, ඒ වගේම අනිත් අයට පෙනෙන්න ධාවනය කරන්නට, තමන්ගේ හැකියාව පෙන්වන්න එහෙම කරන්න ගියොත් ඊළඟට තමන්ගේ අධිමානය මත ඒව පාවිච්චි කරන්න ගියොත් තමන්ටත් අනුන්ටත් විනාශයක් වෙනවා. ජංගම දුරකථනය, පරිගණක යන්ත්‍රය මේ හැම දෙයක්ම එහෙම. ඊළඟට පොත, පෑන මේ හැම දෙයක්ම එහෙමයි. එතකොට ලෝකේ ඕනම දෙයක්, ඕනම යහපතක් පිණිස පවතින දෙයක් කෙනෙකුට විපත පිණිස, අනර්ථය පිණිස ඕනනම් යොදා ගන්න පුළුවන්. දැන් පරමාණුව සොයා ගැනීම වැනි ඊටාම දියුණු තැනකට විද්‍යාව, භෞතික විද්‍යාව දියුණු වීමෙන් ලෝකේ හුඟක් යහපත් දේවල් කරන්නට පසුබිම සැකසුණා. හැබැයි පරමාණු සොයා ගැනීම නිසා පරමාණු බෝම්බ වැනි එකවර මුළු ලෝකයක්ම විනාශ කරන්නට, සමස්ත ජනතාවම එකවර සංහාරයටපත් කරන්නට පුළුවන් විදිහේ මහා බරපතල ආයුධ නිෂ්පාදනය කරන්න, බෝම්බ නිෂ්පාදනය කරන්නට ඒවා යොදාගෙන තියෙනවා. එතකොට යහපත සඳහා පාවිච්චි කරනවා වගේම අයහපත සඳහාත් පාවිච්චි කරන්න පුළුවන්. මේ ලෝකයට අයත් වූ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය තමයි හොඳට හෝ නරකට දෙපැත්තටම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ ඒ තනත්තාගේ ප්‍රතිචාරය මතයි, හැසිරීම මතයි. කායික, වාචසික, මානසික වශයෙන් තමන් කොහොමද දේවල් හසුරුවගන්නේ? තමන්ගේ හිත හසුරුවන එක තමයි මේකට ප්‍රධානම සාධකය වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පුද්ගලයා හිතන විදිහ, කල්පනා කරන විදිහ, ක්‍රියාත්මක වෙන විදිහ, ඒ අනුව සමස්ත ලෝකයෙන්ම තමන්ටත් අනුන්ටත් යහපතක් වෙනවද විපතක් වෙනවද කියලා තීරණය. එතකොට එක ක්ෂණයක් ඇති ඒ සඳහා. එක සිතක් ඇති වෙලා නැති වෙන මේ පුංචි අවස්ථාවක් ඇති ආනන්තර පාප කර්මයක් කරගෙන නිරේහි වැටිලා කල්ප කාලාන්තරයක් දුක් විඳින්නට, ඒ වගේම මහා කුසලයක් කරගෙන දෙව්ලෝ මනුලෝ සැප විඳින්නට, ඒ වගේම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් පසේ බුදු සම්මා සම්බුදු කියන
මේ උත්තරීතර තත්වයකටපත් වෙන්නටත් එක් ක්ෂණයකින් ඒ පරිවර්තනයන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ක්ෂණ සම්පත්තියයි කියලා ගත්තහම ලෝක සම්මත වශයෙන් අපේ යහපත සඳහා භෞතික සහ ආධ්‍යාත්මික යම් යම් සාධක සැලසී තිබීම අපට ක්ෂණ සම්පත්තිය සඳහා හොඳ අවකාශයක් සලස්වනවා. නමුත් ඒ අවකාශය අපි පාවිච්චි කරන විදිහ අනුව තමයි එය සම්පතක් වෙනවද විපතක් වෙනවද කියලා තීරණය වෙන්නේ. අන්න ඒ නිසයි මේ ක්ෂණ සම්පත්තිය හඳුනා ගැනීම විශේෂයෙන් වැදගත් වෙන්නේ. Tamanට ලැබිලා තියෙන දේවල් අයථා විදිහට පාවිච්චි කරන්නේ නැතුව, අවභාවිතයට ලක් කරන්නේ නැතුව, මේ ලැබිලා තියෙන manussත්වයෙන් විනාශය ඇති කරගන්නේ නැතුව, Tamanටත් අනුන්ටත් අනර්ථය කරන්නේ නැතිව, Taman මානසික ආධ්‍යාත්මික පරිහානියටපත් වෙලා තිරිසන් പ്രേත අසුර නිරය ආදීෙහි උත්පත්තිය ලබන්නට සලස්ව ගන්නේ නැතිව ඒතනත්තාට යහපත පිණිස යොදා ගන්නට ක්ෂණ සම්පත්තිය පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. ඊළඟට වෙනතුනේ ක්ෂණ විපත්තිය හැටියට බුදුරජාණන් වහන්සේ දක්වනෝ අෂ්ට දුෂ්ටක්ෂණ. දුෂ්ටක්ෂණ කියලා කියන්නේ අපට මනස දියුණු කරන්න, ගුණධම් වඩන්නට බාධක වන අවස්ථා. දැන් අපි අර මුලින් කතා කළේ සාධක ලැබෙන අවස්ථානේ. ඒ වගේම බාධක වෙන අවස්ථාත් අපට සසර ගමනේ එළඹෙනවා. එහෙම අවස්ථා 8ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුෂ්ටක්ෂණ හැටියට. මොනවද ඒ අවස්ථා 8? යම් කෙනෙක් සතර අපායන් තැනක ඉපදුනොත්, ඒ වගේම අරූප තලයක ඉපදුනොත්, අසඤ්ඤ තලයේහි ඉපදුනොත්, ඊළඟට පිටසක්වලක ඉපදුනොත්, අබුද්ධෝත්පාද කාලයක උපන්නොත්, ඊළඟට ප්‍රත්‍යන්ත ජනපදයක උපන්නොත්, මිත්‍යා දෘෂ්ටිකව උපන්නොත්, ඊළඟට අංග විකෘතිව මන්ද බුද්ධික උම්මත්තක උපන්නොත්, ඔය කියන අවස්ථා 8හි කෙනෙකුට මානසික ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්නට ඉඩකඩ ඇහිරී යනවා. සතර අපායේ ඉපදුනන් පස්සේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරය. ඒවැයි ගුණධම් වඩන්නට මනස සංවර්ධනය කරන්න අවකාශ ඇහිරිලා තියෙනවා. ඊළඟට අසඤ්ඤ තලයේ ඉපදුනොත්, අසඤ්ඤ තලය කියලා කියන්නේ සිත නිෂ්ක්‍රීයයි. ඊළඟට අරූප තලයේ ඉපදුනන් පස්සේ අරූප තලය කියලා කියන්නේ ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියන මේ ධානයන් උපදවාගෙන ඊට අදාළ ලෝකවල ඉපදෙනවා. එතකොට ඒවා ඉපදුනන් පස්සේ බාහිර සංඥා කිසිවක් ගන්නෙ නැහැ. අර ධානයට අදාළ සංඥාවත් එක්කම එහෙමම පවතින. එතකොට බුදුවරු උපන්නට, බුදුවරු දහම් දෙසුවට ඒ කිසිවකින් ඒ අයට පළ ගන්නට බෑ. ඒ නිසානේ සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා තථාගතයන් වහන්සේ බලනවා මේ දහම අවබෝධ කරගන්නට පුළුවන් කාටද, මුලින්ම මේ දහම දෙසන්නට සුදුසු කවුද? එතකොට සිහිපත් වෙනවා ආලාර කාලාම, උද්දකරාම පුත්ත ආදී තමන් වහන්සේට මේ ගමන් මගේදී ධාන, අභිඥා ආදී උපදව ගන්නට මූලික වශයෙන් මඟ පෙන්වපු ගුරුවරු. සම්මා සම්බුදු කෙනෙකුට බුද්ධත්වයේ සඳහා කවුරුවත් මඟ පෙන්වන්නේ නැහැ. අවශේෂ ගුණ ධර්ම දියුණු කරගන්නට ගුරුවරුන්ගේ සහාය ලැබෙනවා. එතකොට මේ ගුරුවරු පිළිබඳව විමසනකොට ඒ අය අරූප තලවල ඉපදිලා ඒ තැන්වල උපන්නාම ඒ ධානයත් එක්කම එහෙමම සමවැදිලා ඉන්නවා. ඒ සංඥාවත් එක්කම පවතිනවා විනා බාහිර සංඥා කිසිවක් ග්‍රහණය කරන්නේ නැහැ. එතකොට බුදු කෙනෙක් උපන්නට, බුදු කෙනෙක් දහම් දෙසුවට ඒ අයට ඒකෙන් පිහිටක් ගන්නට බෑ. ඒ නිසායි අරූප තලය දුෂ්ටක්ෂණයක් හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ. ඊළඟට පිටසක්වල කියලා කියන්නේ බුදුවරයෙක් පහළ වෙන සක්වලින් පරිබාහිර සක්වලක ඉපදිලා තිබුණොත් ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු වීමෙන්, දහම් දෙසීමෙන් ඒ සත්වයින්ට පිහිටක් ලබන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට ප්‍රත්‍යන්ත ජනපදයක බුදුවරයෙක් පහළ වෙන කාලේ මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ඉන්නවා. හැබැයි දුර්ජන, නපුරු, දුෂ්ට මිනිසුන් ඉන්න, නොහැදුණු මිනිසුන් ඉන්න, සදාචාර සම්පන්න බවක් නැති මිනිසුන් ජීවත් වෙන ඒ බඳු පරිසරයක ජීවත් වුණා. උපත ලැබුවොත් ඒ තැනත්තාට ගුණධම් වඩලා මනස සංවර්ධනය කරගන්න අවකාශ ඇහිරියක්. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුදුසු ප්‍රදේශයක ජීවත් වීම මංගල කාරණයක් හැටියට.
ඒ ජීවත් වෙන ප්‍රදේශයේ අනුව සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න, සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, ගුණධම් වඩන්න ඉඩකඩ විවෘත වෙනවා. එතකොට අර විදිහේ ප්‍රත්‍යන්ත ජනපදයක ඉපදුනහම ඒ අවකාශය ඇහිරිලා යනවා. ඒ වගේම අබුද්ධෝත්පාද කාලවල, අබුද්ධෝත්පාද කාල කියන්නේ බුදු කෙනෙක් නැති කාල. ඒ කාල වකවානුවේ ගුණධම් වඩන්න, මාර්ගඵල ලබන්න ඉඩකඩ ඇහිරිලා යනවා. ඊළඟට බුදුවරයෙක් ලෝකේ පහළ වෙලා ඉන්න කාලෙක මනුස්ස ලෝකේ ඉපදුනා වුණත් මිත්‍යා දෘෂ්ටිය වැළඳ ගත්තොත්, මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදිලා ඒ දෘෂ්ටිය ග්‍රහණය කරගත්තොත්, ඒ තැනත්තාට දහම තිබුණත් ඇහුණත් ඒ දහමෙන් ඵල ගන්නට බෑ. දැන් වර්තමානයේ අපි දකිනවනේ සම්බුද්ධ ශාසනය පැවතුනත්, දහම දේශනා කළත් හැමදෙනාම ඒවෙන් ප්‍රයෝජන ගන්නෙ නෑ. ඒ ශාසනය විනාශ කරන්නට, දහම විනාශ කරන්නට, එය තමයි මිත්‍යා දෘෂ්ටිය, තමන් අරන් ඉන්න දෘෂ්ටිය තමයි සම්මා දිට්ඨිය කියලා හිතාගෙන ඉන්න ඇතැම් දේවවාදී ආකල්ප දරන අය අදත් අපට සමාජයේ බහුලව පෙනෙනවා. ඒ අය නිරන්තරයෙන් මේ ශාසනය, දහම යට කරන්න, විනාශ කරන්න වෑයම් කරනවා. ඇයි අර මිත්‍යා දෘෂ්ටිය නිසා. ඊළඟට අංග විකල බව. උපතින්ම අංග විකලව, මන්දබුද්ධිකව, උම්මත්තකව එහෙම උපන්නොත් මනස සංවර්ධනය කරන්න, ආධ්‍යාත්මය දියුණු කරන්නට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ කාරණා 8 බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ ස්වභාවයෙන්ම ඔය කරුණු 8 නිසා අපට මානසික සංවර්ධනය සඳහා, මෙලොව පරලොව અભිවෘද්ධිය සඳහා ක්‍රියා කිරීමේ අවස්ථා ඇහිරිලා යනවා. දැන් අපි මුලින් කතා කළානේ අපට ශන සම්පත්තියක් හැටියට බුද්ධෝත්පාද කාලය, මනුෂ්‍යාත්ම භාවය, සද්ධර්ම ශ්‍රවණය, ඊළඟට මහානකම, කල්යාණ මිත්‍ර ඇසුර, මේවා අපට යහපත සඳහා හේතු වෙනවා. අවස්ථාවක් හදලා දෙනවා. ඒ වගේම තමයි අපට ලැබෙන අවස්ථා අහුරනවා ඔය කියන කාරණා 8. ඒ නිසා ඒ කාරණා 8 හඳුන්වනවා දුෂ්ටක්ෂණ. අපට යහපත අහුරන, අනර්ථයට මඟ සලස්වන අවස්ථා හැටියට හඳුනා ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපට අර යහපත සඳහා ඉඩකඩ ලැබෙන අවස්ථා සැලසුනහම ඒ අවස්ථා අපි බුද්ධිමත්ව පාවිච්චි කරනවා නම් අන්න ඒ තැනත්තාට තමයි යහපත සිද්ධ කරගන්නට පුළුවන්. ඒ යහපත සඳහා අවස්ථා සැලසුණා වුණත් ඒක අවභාවිතයට ලක් කරනවා නම් ඒ තැනත්තාටත් අවස්ථාව ගිලිහිලා යනවා. එතකොට දුෂ්ටක්ෂණයන් ඇතුව ඉපදුනත් ඒ තැනත්තා විනාශ වෙනවා. යහපත් භාග්‍ය සම්පන්න අවස්ථා ලැබුණා වුණත් ඒවා නිවැරදිව පාවිච්චි කරන්නේ නැතිනම් ඒ තැනත්තා විනාශයටපත් වෙනවා, පරිහානියටපත් වෙනවා. ඒ නිසා අපි මාතෘකා කළ ගාථා ධර්මයේ උපාලි මහතෙරුන් වහන්සේ සිහිපත් කරනවා මාවෝ khණං විරාධේත khනාතීතාහි සෝචරේ සදත්තේ වායමෙය්‍යාත khනෝ වෝ පටිපාදිතෝ. මාවෝ khණං විරාධේත, මේ එළඹිලා තියෙන වාසනාවන්ත ෂණය, වාසනාවන්ත අවස්ථාව අතහැර ගන්නට එපා, විනාශ කර ගන්නට එපා. මාවෝ khණං විරාධේත khනාතීතාහි සෝචරේ, ඒ එළඹිලා තියෙන වාසනාවන්ත අවස්ථාව ඉක්ම ගියොත් යම් කලෙක පසුතැවෙන්නටයි සිද්ධ වෙන්නේ. අපරාධය අපට අවස්ථාව තිබිලා, අපට හැකියාව තිබිලා, අපට දැනුම තිබිලා, ඒ වගේම අපට සත්පුරුෂය ඇසුරු කරන්න ලැබිලා, බුද්ධෝත්පාද කාලයක ඉපදිලා, මනුෂ්‍යාත්ම භාවයකට ලබාගෙන, නිරෝගීකමක් තිබිලා, හයියහත්තිය තිබිලා, මේ සියල්ලම තිබිලා අපට ගුණධම් දියුණු කරගන්නට බැරි වුණානේ, මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ ප්‍රයෝජනයක් ගන්නට බැරි වුණානේ කියලා පසුව තැවෙන්නට වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ඉන්න මිනිසුන් අතර මහ පොළොවෙන් නියපිටට පස් ටිකක් ගත්තාම ඒ පස් ටික කොතරම් සල්පයේද මහ පොළොවේ පස් වලට සාපේක්ෂව, අන්න ඒ වගේ තමයි මේ ලෝකේ ඉපදිච්ච මිනිසුන් අතර නැවත මනුලොවට එන්නට සිත සකස් කරගන්නේ මහ පොළොවෙන් නියපිටට ගත්තු පස් ටිකක් වගේ සුළු පිරිසක්. අනේ සියලු දෙනාම නික්ම යන්නේ සතර අපායට උරුමකම් කියමි. ඇයි ලැබුණු ෂණය, ලැබුණු අවස්ථාව නිවැරදිව ප්‍රයෝජනයට ගන්නේ නැති නිසා. ඒ නිසා එහෙම ලැබුණු අවස්ථාව ඉක්ම ගියොත් පසුතැවෙන්නටයි සිද්ධ වෙන්නේ. දැන් සමහර වෙලාවට අපේ ජීවිතවල උගාක් ඒ බඳු අවස්ථා එළඹෙනවා. පශ්චාත්තාපයේ ඇති වෙන කාරණා දෙකක් තියෙනවා. දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
එළඹි අවස්ථාවේ අපට කරගන්නට තිබිච්ච හොඳ කුසල් සිද්ධ කරගන්නට නොහැකි වීම. ඒවා අතපසු වෙලා, ඒවා ඉක්ම ගිහිල්ලා. අපරාධයේ අවස්ථාවේ මට ඒ පින්කම කරගන්න තිබුණනේ. මව්පියෝ ඉන්න කාලේ මට මව්පියන්ට සලකන්නට බැරි වුණානේ. ඒ වගේම පන්සලට යන්න පුළුවන් කාලේ, බණ දහම් අහන්න පුළුවන් කාලේ, භාවනා කරන්න පුළුවන් කාලේ මට ඒවා කරගන්න බැරි වුණානේ. දැන් ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, අතපය වාරු නැහැ. දැන් ඒවා කරගන්න බෑනේ. මේ විදිහට ලැබුණු අවස්ථාවේදී කුසල් කර නොගැනීම හේතු කොටගෙන පසුතැවීම ඇති වෙනවා. දෙවැනි කාරණේ තමයි එළඹි අවස්ථාවේදී අකුසලයෙන් හරියට නොවැළකීම හේතු කොටගෙන. ඒ කියන්නේ අකුසලයෙන් වළකින්නට පුළුවන්කම තිබිලත් අපි අකුසලයෙන් වැළකීලා නැහැ යම් යම් අවස්ථාවල අපරාධ කරගෙන. සත්තු මරලා, හොරකම් කරලා, මත්පැන් බීලා, මව්පියන්ට අපරාධ කරලා, ඒ වගේම තමන්ගේ ජීවිතේ බොහෝ අවස්ථා ගිලිහිලා ගිහිල්ලා. ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවේ ඉගෙනගෙන නැහැ. ගුණධම් වඩන්න පුළුවන් අවස්ථාවේ ගුණධම් වඩලා නැහැ. සල්ලි හම්බ කරන්න පුළුවන් අවස්ථාවේ සල්ලි හම්බ කරගන්න නැහැ. එතකොට මේ අවස්ථා ගිලිහිලා යාම. ඒ තමන් අතින් සිදු වුණු වැරදි අඩුපාඩු සිහි වෙනකොට තමන්ට පශ්චාත්තාපය ඇති වෙනවා. ඒ නිසා මේ ගාථාවේදී පැහැදිලි කරන්නේ මාවෝ khණං විරාධේත khනාතීතා හිසෝචරේ. ලැබිච්ච අවස්ථාව, ලැබුණු ක්ෂණය අත්හැර ගන්නට එපා. එහෙම අතපසු වුණොත් තමන්ට පසුතැවෙන්නටයි සිද්ධ වෙන්නේ. සදත්තේ වායමෙය්‍යාත කනෝවෝ පටිපාදිතෝ. නුඹලාට භෞතික වශයෙන් දියුණු වෙන්නට, මානසික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්නට අවශ්‍ය පරිසරය ලැබිලා තියෙනවා. ඒ නිසා සදත්තේ වායමෙය්‍යාත, තමන්ගේ යහපත පිණිස ක්‍රියාත්මක වෙන්න. භෞතික වශයෙන් අවශ්‍ය දැනුගත්කම ඇති කරගෙන මිල මුදල් සපයාගෙන ගේ දොර ඉඩ කඩම් යාන වාහන රැකී ආරක්ෂා ව්‍යාපාර අමුදරුවන් මේවා සම්පාදනය කරගෙන භෞතිකව ශක්තිමත් වෙන්නටත් පසුබිම හැදිලා තියෙනවා. ඒ වගේම සීල භාවනා ආදීන් මානසික සංවර්ධනය සහ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්නටත් අපට අවකාශ සැලසීලා තියෙනවා. ඒ නිසා ඒ අවස්ථා ගිලිහෙන්නට නොදී භෞතිකවත් මානසිකවත් ආධ්‍යාත්මිකවත් සමාජිකවත් හැම පැත්තෙන්ම වැඩෙන්නට, සුරක්ෂිත වෙන්නට, මෙලොව පරලොව අභිවෘද්ධියට හේතු වෙන හැටියට මේ එළඹි අවස්ථාව, ලැබිලා තියෙන සම්පත් පරිහරණය කරන්නට කියන බවයි ඒ ගාථාවෙන් පැහැදිලි කරන්නේ. වෙනතුනේ හරියට සිහිබුද්ධිය උපදවා ගන්නා කෙනෙකුට අර තමන්ට කුසල විපාක ලැබෙන අවස්ථාවෙත් ඒවයින් ප්‍රයෝජන ගන්නට පුළුවන්. මනුෂ්‍ය ලෝකේ ඉපදිලා අංග ප්‍රත්‍යංග විකෘති නොවි හොඳට සිහිබුද්ධිය තියනවා නම් ඒතනත්තාට සමහර විට අකුසල විපාක මතුනත් ඒවයිනුත් යහපතක් කරගන්නට පුළුවන්. කුසල විපාකයෙන් අපට සැපගෙන දෙනවා, අකුසල විපාකයෙන් දුක ඇති කරනවා. හැබැයි අකුසල විපාකයෙන් දුක ඇති කරනකොට අපට සිහිබුද්ධිය තිබුණොත් ඒතනත්තාට දුක්ඛ විපාකයක් යහපතක් පිණිස යොදා ගන්නට පුළුවන් කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. දුක අපට මේ ජීවිතේ කරුණු දෙකක් සඳහා උපකාර වෙනවා. මොනවද? දුක උදව් වෙනවා අපට සද්ධාව උපදවා ගන්න. ඒ වගේම දුක උදව් වෙනවා අපට ප්‍රඥාව උපදවා ගන්න. කොහොමද දුක සද්ධාව උපදවා ගන්නට උදව් වෙන්නේ? පින්නතුනි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ දුක්ඛ සත්‍ය. ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයසට යාම දුකයි, බලාපොරොත්තු කඩවීම, ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියන් සමග මුසු වීම. මේවා දුක හැටියට දේශනා කරනවා. එතකොට ඕවා අහනකොට අපිට ඒවා තරම් පැහැදිලිව ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. කාරණේ වැටහෙනවා අපිට භාෂාව තේරෙන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපිට ගැඹුරු ශ්‍රද්ධාවක් උපදින්නට ඒ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් ওই කාරණා අහලා ඒවත් එක්ක අපි ජීවිතේ පවත්වාගෙන යනකොට යම් අවස්ථාවක ওই සිදුවීම් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බොහෝම බලාපොරොත්තු ඇතිව හිටපු දේවල් අපට අහිමි වෙලා ඒ බලාපොරොත්තු කඩවීමේ චිත්ත පීඩාව අපට විඳින්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙලාවට අපට සිහිබුද්ධිය තියෙනවා නම් අපට වැටහෙනවා තථාගතයන් වහන්සේ දෙසූ දහම මේක නේද? යම් පිච්ඡං නලභති තම්පි දුක්ඛං. යමක් අපේක්ෂා කරනවා නම් ඒ නොලැබීම මහ දුකක්. එතකොට මේ දුක ඇති උනේ ඇයි? ඒක අපේක්ෂා කරපු නිසා. යම් තාක් අපි කැමැත්තෙන් බලාපොරොත්තු වෙනවද දේවල්, ඒ හැම මොහොතකම දුක් පීඩාවක් ඇති කරන්නේ.
ඒ වගේම ප්‍රිය මනාප වූ දෙයින් වෙන්වීම දුකක්. ඇයි ඒ දේවල් වලට අපි ප්‍රිය වුණු නිසා. අප්‍රිය අමනාප දේවල් හමු වීම දුකක්. ඇයිද? ඒවා හමු වීමේ ප්‍රශ්නේ නෙමෙයි, අපි ඒවට අප්‍රිය වුණු නිසා. මේ විදිහට ජීවිතයේ දේවල් අත්දකිනකොට බුදුරජාණන් වහන්සේ දෙසූ දහම කොච්චර ගැඹුරුද, උන්වහන්සේ මේ කරුණ වටහා ගන්නට උන්වහන්සේගේ ඥානය කොතරම් පුළුල්ද කියලා වැටහෙනකොට අපට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගැඹුරු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. වෙනතුනේ අපේ පියාණන් පිළිකා රෝගයක් හැදිලා මිය ගියා. එතුමාට බොහෝම පීඩාකාරී රෝගී තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. දැන් සමහරුන්ට ඇති වෙන පිළිකා තරම් වේදනාකාරී නැහැනේ. සමහරට තමන්වත් දන්නේ නැහැ. ටිකෙන් ටික දුර්වල වෙලා මරණයටපත් වෙනවා. හැබැයි තාත්තට වැළඳුණු පිළිකාව දිවා රාත්‍රී කෑ ගහමින් පීඩා විඳින්මින් හිටියේ. ඉතින් ඔහොම ඉන්න අතරතුරේ අපි ටිකෙන් ටික හිත සැහැල්ලු කරමින් දහම් කරුණු කියාද. ඒ අන්තිම කාලේ තාත්තට නැගිට ගන්න බැරුව 3ටියෙන් 15 පණ නැති වුණා. අර වේදනාව අඩු කරගන්න අපි ටික ටික උපාය මාර්ගයන් කියා දුන්නා. ඊට පස්සේ ටිකෙන් ටික අපි විටින් විට මේ ජීවිතයේ සැබෑ ස්වභාවය පැහැදිලි කරලා දුන්නා. බණ මඬුවේදී අහපු බණ දැන් තමයි සිහි කරන්න සුදුසු වෙලාව. බණ මඬුවේදී ඇහුවනේ ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි කියලා. නමුත් ඒ බණ මඬුවේදී හොඳට බිත්තියකට හේතු වෙලා නැත්තම් පුටුවකින් වාඩි වෙලා අහගෙන ඉන්නකොට ඒක දැනෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ නැහැ. හැබැයි දැන් ලෙඩවීමේ දුක Tamanට දැනෙනවා. දැන් මරණ දුක්ඛය, දැන් මරණයට ආසන්න වෙලා ඒකේ පීඩාව Tamanට දැනෙනවා. අන්න දැන් තමයි හරියට මේ බුදුරජාණන් වහන්සේ දෙසූ දහම අවබෝධ කරන්නට හොඳම අවස්ථාව. ඒ නිසා මේ අවස්ථාව අතහැර ගන්නට එපා. සිත තැවුල් ඇති කර ගන්නට එපා. වේදනාවත් එක්ක පැටලෙන්නට එපා. මේ යථාර්ථය දකින්නට සිත අවදි කරන්න. ඉතින් මේ විදිහට කරුණු කියා දෙනකොට අපි බුද්ධ රූපයක් එල්ලලා තිබුණා බිත්තියේ. තාත්තට ඒ දිහා බලාගෙන බුදුගුණ සිහි කරන්න කියලා. තාත්තාම කරුණු කියා දෙනකොට දවසක් දෑතම එකතු කරලා අර බුද්ධ රූපෙ දිහාට හැරිලා වැන්දා. වැඳලා කිව්වා ජීවිතය ගැන මේ තරම් ගැඹුරු දේවල් බුදුහාමුදුරුවෝ කොහොම වටහා ගත්තද දන්නේ නැහැ. ඒතර අපි හිතනවා එදා තමයි තාත්තා හරියටම බුදුන් සරණ ගියේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගැඹුරු සද්ධාවකින්. එයිද යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. මේ ධහම දකින්න එතනත්තාට තථාගතයන් වහන්සේගේ ගැඹුරු ඥානය ප්‍රකට වෙලා පෙනෙනවා. එතකොට තථාගතයන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳව දේශනා කළ ප්‍රධාන සත්‍ය තමයි දුක්ඛ සත්‍ය. එතකොට දුක්ඛ සත්‍ය අත්විඳින්න සිහි බුද්ධිය තියෙනවා නම් පමණයි. නැත්තම් දුක් විඳ පමණට ඒ පුද්ගලයාට දුක අවබෝධ වෙන්නේ නැහැ. ඒ දුක් විඳින අවස්ථාව වෙනකොට අපිට සිහි බුද්ධිය අවදි කරගන්න පුළුවන් නම් ඒ තනත්තාට තථාගතයන් වහන්සේ දෙසූ කාරණා ගැන සද්ධාව ජනිත වෙනවා. පින්නතුනි දරුවන්ට මව්පියෝ පිළිබඳ සද්ධාව, විශ්වාසය, සද්ධාව කියලා කියන්නේ විශ්වාස කරන ගතියනේ. පිළිගන්නා ගතිය. එතකොට මව්පියෝ පිළිබඳ, ගුරුවරු පිළිබඳව දරුවන්ට, ශිෂ්‍යයින්ට සද්ධාව ඇති වෙන්නේ එහෙම තමයි. ගුරුවරයා මුලින් ඒවා කියා දෙනකොට, අම්මා තාත්තා මුලින් කියා දෙනකොට තමන්ට බනිනවා, දොස් කියනවා, අපිට නිදහසේ ඉන්න දෙන්නේ, අපිට සෙල්ලම් කරන්න දෙන්නේ, අපේ සතුට නැති කරනවා. අපි කැමති දේවල් අපිට කරන්න දෙන්නේ. ඒගොල්ලෝ කියන විදිහට ඕන අපි වැඩ කරන්න. එහෙම තමයි දරුවන්ට හිතෙන්නේ. නමුත් කාලයක් ගිහිල්ලා ඒ මව්පියෝ ගුරුවරු කියපු දේවල් ඇත්ත වෙනකොට තමන් හිතුවක්කාර විදිහට කටයුතු කරලා තමන්ගේ ජීවිතේ දුක වේදනාව මතුවෙනකොට ඒවා අත්දකිනකොට එදා අම්මා තාත්තා කියපු දේ කොච්චර ඇත්තද? අපේ ගුරුවරු අපිට කියපු දේ කොච්චර ඇත්තද? ඒව ඇහුවනම් අද අපිට මෙහෙම වෙන්නේ නෑ නේද? කියලා මව්පියෝ ගැන, ගුරුවරු ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. කුමක් නිසාද? අර ගුරුවරු මව්පියෝ කියා දීපු කාරණේ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේ ඒක වරදක් කියන බව, ඒකෙන් පීඩා විඳින්නට වෙන්නේ තමන්ටමයි කියන බව හරියටම අත්දකින්න. දැන් දරුවන්ට මේ කොරෝනා වසංගත සමයේ ගෙවල් වලට වෙලා හිර වෙලා ඉන්නවා. ඉතින් එතකොට මව්පියෝ නිතරම පාඩම් කරන්න, පොත්වල වැඩ කරන්න, ඉගෙන ගන්න, මේ කාලේ ඉස්කෝලේ යන්නත් නැහැ නිසා ගෙදර ඉඳන් වැඩ කරන්න. ඉතින් එහෙම කිව්වට ඒ දරුවන්ට ඕන වෙන්නේ පරිගණක ක්‍රීඩාවලට යොමු වෙන්න. ඉතින් ඒවා තියෙන්නේ අර මරනවා, කොටනවා, බෝම්බ ගහනවා. ඉතින් ඕවත් එක්ක තමයි මනස බැඳෙන්නේ. ඒවට තමයි ඇබ්බැහි වෙන්නේ. ඊළඟට
අලසකමින් කාලා බීලා ඔහේ ඇඳේ වැතිරිලා නිදාගෙන ඉන්නට. ඉතින් ඒවට ඇබ්බැහි වුණාන් පස්සේ ඊළඟට යාළු මිත්‍රයොත් එක්කලා දුරකථනයෙන් කතා කර කර ඕපාදූප කියවන්නට. එහෙම නැත්නම් වෙනත් වැඩකට නැති දෙයකට යොමු වෙන්නට. එහෙම වෙනකොට මව්පියෝ ගුරුවරු නැවත නැවත කියනවා මෙහෙම කරන්න මෙහෙම කරන්න. එතකොට ඒ අයට හිතෙන්නේ නිකන් අපිට කරදර කරනවා, බාධා කරනවා, මොන කරදරයක්ද, මොන පීඩාවක්ද එහෙම තමයි හිතෙන්නේ. නමුත් කාලයක් යනකොට ඒ අය අර තමන් ඒ අවවාද නොපිළිපැදීම නිසා පීඩාවට දුකටපත් වෙන්නේ තමන්මයි. එදාට තමයි තමන්ට දැනෙන්නේ මව්පියන් අපිට කිව්ව කාරණා කොච්චර නිවැරදිද. ඉතින් එහෙම හිතනකොට මව්පියෝ ජීවත්ව නැති වෙන්නටත් පුළුවන්. එතකොට ඉතින් තමන් ගොඩක් පරක්කු වැඩි වෙන්නටත් පුළුවන්. නමුත් කරන්න දෙයක් නැහැ. තමන්ට ඒවා ප්‍රත්‍යක්ෂ වුණොත් විතරයි, හරියටම මනසට වැටහුණොත් විතරයි ඒ අවදි වීම සිද්ධ වෙන්නේ. ඉතින් අපිට මුල් අවස්ථාවේම මේ විදිහට මනස අවදි කරගන්න පුළුවන් නම් අපිට පසුතැවෙන්නේ නැතුව ඒ මොහොතේම ඒ අවවාදය තමන්ගේ යහපත පිණිසයි කියන්නේ, තමන්ගේ යහපත පිණිසයි මඟ පෙන්වන්නේ කියලා දැනගෙන කටයුතු කරන්නට පුළුවන්. ඒකෙන් ජය ගන්නට පුළුවන්. එළඹෙන අවස්ථාව තමන්ටත් අනුන්ටත් යහපත පිණිස යොදා ගන්නට පුළුවන්. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක, පීඩාව අපට සද්ධාව, විශ්වාසය ඇති කරන්නට හේතු වෙනවා. දෙවෙනි කාරණය තමයි දුක අපට ප්‍රඥාව අවදි කරගන්නට හේතු. ඒ කොහොමද? දුක පීඩාව ඇති වෙනකොට ඇතැම් කෙනෙක් මෝහය අවදි කරගන්නවා, මුලා වෙනවා. ඒ කියන්නේ කවුද මේ දුක මට ඇති කළේ? අහවලා තමයි, අම්මා තාත්තා නිසා තමයි මට මේ දුක් විඳින්න උනේ. මේ අපිට නුසුදුසු විවාහයක් කරලා දීපු නිසා තමයි අද අපි දුක් විඳින්නේ. මං කරගන්න හදපු විවාහය කරගන්න දුන්නේ නැහැ. එහෙම නැත්නම් බිරිඳ නිසා තමයි මට මේ පීඩාව, සැමියා නිසා තමයි මේ පීඩාව, දරුවෝ නිසා තමයි අපි මේ පීඩාව විඳින්නේ. ඒගොල්ලෝ හරියට ඉන්නේ නැති නිසා. කොහොම දැන් අපේ ගතට සිතට පීඩා ඇති වෙනකොට ඒකට වැරදිකාරයෝ හැටියට වෙන කවුරු හරි අල්ලගන්න. අල්ලපු ගෙදර මිනිස්සු හුනියම් කරපු නිසා තමයි මෙහෙම වුනේ. ඒගොල්ලෝ ඊර්ෂ්‍යා කරපු නිසා තමයි අපිට ඉගෙන ගන්න බැරි වුනේ. ඉතින් ඔය විදිහට අපේ ප්‍රශ්න වලට අපි හැමතිස්සෙම වෙනත් අයව අල්ලගන්න. ඒ මොකද අර දුකටපත් වෙනකොට ඒ පුද්ගලයා සම්මෝහය අවදි කරගන්න. එහෙම නැත්නම් එතනත්ත හිතනවා මගේම වැරද්ද නිසා මේක උනේ, අපරාධේ මම මෙහෙම කළේ කියලා පසුතැවිතවි තමන්ගෙන් පලිගන්න. මත් පැනට, මත් කුඩු වලට ඇබ්බැහි වෙනවා, දිවිනසා ගන්නට පෙළඹෙනවා. ඇයි? ඒ දුක මම විසිනුයි ඇති කරගත්තේ කියලා තමන්ට සාප කරගන්න. දුක අනුන් විසින් ඇති කළා කියලා හිතනකොට අනුන් එක්කලා වෛර බැඳගෙන ගැටෙන්නට උත්සාහ කරනවා. දුක තමන් විසින් ඇති කරගත්තා කියලා හිතනකොට තමන්ගෙන් පලිගන්නට උත්සාහ කරනවා. දැන් සමහර දරුවෝත් ඉන්නේ එක්කෝ අනුන් එක්කලා ගැටෙනවා. එහෙම නැත්නම් තමන්ගෙම පලිගන්නට හදනවා. තමන් කන්නේ බොන්නේ නැතුව ඉන්නවා. තමන් පාඩම් කරන්නේ නැතුව, තමන් විභාගෙ ලියන්නේ නැතුව. මොකද මේ අනුන්ට රිද්දන්නේ. අවසානයේ තමන්ගෙම පලිගෙන තියෙන. ඉතින් එහෙම වෙන්නේ ඇයි? අර දුක විසින් සම්මෝහය ඇති කරනවා. ප්‍රඥාව යට කරනවා. ඉතින් ඒ දුක ඇති වෙන වෙලාවට, පීඩාව ඇති වෙන වෙලාවට අපිට සිහි බුද්ධිය අවදි කරගන්නට පුළුවන් නම්, අසූ දහම් කරුණු සිහි කරගන්න පුළුවන් නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පීඩාව ඇති වෙන්නේ කුමක් නිසාද? මොකක්ද ඒකට හේතුව? කොහොමද ඒ හේතුව වෙනස් කරන්නේ? ඒකට මොකද්ද මං කරන්න ඕන? මෙසේ දහමට අනුව සිතන්න, කල්පනා කරන්න ඒ තනත්තා පෙළඹෙනවා. එතකොට දුක කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නවා. එහි හේතු හඳුනා ගන්නවා. ඒවා වෙනස් කරන්නට උත්සාහ කරනවා. ඒකෙන් ප්‍රතිඵල ලබනවා. අවසානයේ දුකට හේතුව ඒන් මිදීමේ සඳහා මඟ කියන චතුරාර්ය සත්‍යම අවබෝධ කරන්නට අත්දැකීම් තුළින් ප්‍රඥාව වර්ධනය වෙන්නේ දුක අත්විඳින අවස්ථාවේ සිහි බුද්ධිය අවදි කරගන්නා තැනැත්තා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සසර ගමනේ සිද්ධ කරන ලද යම් අකුසල කර්ම හේතු කොටගෙන හරි අෂ්ටලෝක ධර්මය අනුව ස්වභාවිකව හරි අපේ ජීවිතේ ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක මිශ්‍රව ලැබෙනවා. ඒතර අපි අකමැති දේවල් අලාභ අයස නිന്ദා දුක ඒවට අපි කැමති නැහැනේ. ඒවා ලැබෙනකොට වුණත් අපට සිහි බුද්ධියෙන් කටයුතු කරන්න පුළුවන් නම් ඒවා තමන්ගෙත් අනුන්ගෙත් යහපත වෙනස යොදා ගන්න පුළුවන්. රාජාන් චාහාමුදුරුවෝ මේ කාරණේ සිහිපත් කරන්නේ කැලි කසල පොහොර කරගන්නවා බුද්ධිමතුන් නුවණැති අය. එතකොට ඒ බඳු බුද්ධියක් නුවණක් නැති අය කැලි කසල තැන් තැන් වල දාලා ඒවෙන් විස බීජ පැතිරෙනවා, පණුව හැදෙනවා, මැස්සෝ අහනවා, දකින්න අයගේ හිත දූෂ්‍ය වෙනවා, ගඳ ගහනවා, ප්‍රශ්න ඇති කරගන්නවා.
නමුත් ඥානවන්ත පුද්ගලයා කැලිකසල එකතු කරලා ඒවා පොහොර කරගෙන මල් පැලෑටියක් පළතුරු ගහක් හිටවගෙන තමනුත් භුක්ති විඳිනවා, පරිසරයත් අලංකාර කරනවා, ලෝකෙටත් යහපත කරනවා. ඒ වගේ අපේ ජීවිතයේ දුක්ඛ පීඩාවන් මතුවෙනකොට, අකමැති දේවල් සිද්ධ වෙනකොට ඒවත් එක ගැටිලා මනසින් විනාශ වෙන එක නෙවෙයි පෙනුතුනේ. ඒවා ඒ එළඹෙන ෂණය, එළඹෙන අවස්ථාව අපිට සිහි බුද්ධියෙන් කටයුතු කරන්න පුළුවන් නම් දුක පීඩාව වුණත් ජීවිතයට පොහොර කරගන්නට පුළුවන්. ඒ නිසා යම්කිසි කෙනෙකුට හරියට එළඹෙන ෂණය නුවණින් තේරුම් අරගෙන කටයුතු කරන්නට පුළුවන් නම් තමන්ගේ ජීවිතයේ තියෙන දුර්වලකම් හඳුනා ගන්නටත්, හඳුනාගත් දුර්වලකම් දුරු කරන්නටත්, යහගුණ හඳුනා ගන්නටත්, හඳුනාගත් යහගුණ දියුණු කරන්නටත් ෂණ සම්පත්තිය පාවිච්චි කරන්න පුළුවන්. දුර්ගුණ හඳුනා ගන්නට කියලා කියන්නේ සමහර අවස්ථාවලදී අපේ හිතේ කෝපය, ද්වේෂය, ආවේගය මතුවෙනවා. ඒ මතුවෙන අවස්ථාවේ තමයි සිහි කල්පනාවෙන් ඉඳලා ඒක තේරුම් ගන්න ඕන. නැත්තම් ඒක ඉක්මීලා ගියාට පස්සේ පසුතැවුණයි කියලා අපිට ඒ තමන්ගේ මනසේ දුර්වලකම નિවරදිව වටහා ගන්නට බෑ. දැන් ඥානයේ අවස්ථා තුනක් තියෙනවා: සුතමය ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන. සුතමය ඥාන කියලා කියන්නේ අපි යම් දේවල් අහලා දැනගන්නවා. කෝප වෙන එක හොඳ නෑ කියලා ධර්මදේශනාවකින් අහනවා, පොතපතින් කියවනවා. එතකොට අපිට ඒ ගැන දැනුමක් ඇති වෙනවා. ඊළඟට තමන්ට කෝපය ඇති වෙච්ච අවස්ථාවේදී සිද්ධ වෙච්ච හානි පාඩු සිහිපත් කරලා නැවත නැවත කල්පනා කරනකොට චින්තාමය ඥානෙ වැඩෙනවා. ඇත්ත නේද මේ කියන කාරණේ. හැබැයි ඔය සුතමේ ඥාන, චින්තාමය ඥානෙ දෙකම වැඩුණත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. විසඳෙන්නට නම් කෝපය මතුවෙන මොහොතේම මේ කෝපයයි මතුවෙන්නේ ඒක සුදුසු නැහැ, එකෙන් මේ විදිහේ අනර්ථයක් වෙනවා කියන බව එවලෙම තේරුම් අරගෙන ඒ මොහොතේම සිත සංසුන් කරගන්න, සමනය කරගන්න පුහුණු කරන්න. ඒ නිසා දැනුම එකක්, පුහුණුව තව එකක්. අන්නේ පුහුණුව තුළින් තමයි අපේ ප්‍රඥාව හරියටම අවදි වෙන්නේ. එතකොට ඒක කරන්නට පුළුවන් වෙන්නේ වෙන වෙලාවක නෙමෙයි, අර දුර්ගුණය මතුවෙන වෙලාවෙමයි. නිසා දුර්ගුණය මතුවෙන වෙලාවේ තමයි හරියටම තමන්ගේ හිතේ දුර්වලකම දකින්නට පුළුවන් අවස්ථාව. වෙන වෙලාවක නෙමෙයි. ඒ ෂණයේ. ඒක තමයි හොඳම ෂණ සම්පත්තිය අපේ දුබලකම් හඳුනගන්න. ඒ හඳුනාගත්තු දුබලකම දුරු කරන්න ඕන වෙන්නේ වෙන වෙලාවක නෙමෙයි, ඒ වෙලාවෙම. වෙන වෙලාවක දුරු කරන්න දුර්වලකම නැහැනේ, ඒක යටපත් වෙලානේ. ඒ වෙලාවෙම ඕන අපි සක්‍රිය වෙන්නට. ඒ කෝපය, ද්වේෂය, ආවේගය කොහොමද අපි පාලනය කරන්නේ? අන්න එහෙම කළොත් තමයි හොඳ පුහුණුවක්, මානසික පුහුණුවක්, ආධ්‍යාත්මික පුහුණුවක් අපිට ලැබෙන්නේ. දැන් වෙනතුනේ ක්‍රීඩා කරමින් අපේ කය නැවත නැවත පුහුණු කරන්න වගේ තමයි අපේ සිතත් නැවත නැවත පුහුණු කරන්න ඕන. දුර්වලකම් හඳුනාගෙන ඒවා දුරු කරන්න. ඊළඟට ಗುಣ හඳුනාගෙන ඒවා දියුණු කරන්න. ගුණය කියලා කියන්නේ තමන්ටත් අනුන්ටත් යහපතක් සිද්ධ වෙන මනෝභාවයක්. ඉවසීම, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගය, උපේක්ෂාව, සිහිය, ප්‍රඥාව, වීරිය, අදිෂ්ඨානය, මේවා තමන්ටත් අනුන්ටත් යහපත කරන යහපත් ගුණාංග. එතකොට ඉවසන්න ඕන තැන ඉවසන්නේ කොහොමද කියලා පුහුණු කරන්න, ඒ ඉවසිය යුතු තැනදීමයි සිහි කල්පනාවෙන් අපි ඒක කරන්න ඕන. වෙන තැනකදී ඒක කරන්න බෑ. ඊළඟට පරිත්‍යාගය කළ යුතු තැනදී ඕනේ මනෝභාවය අවදි කරගන්න. මෛත්‍රිය ඕන තැනදී ඕනේ මෛත්‍රිය අවදි කරගන්න. ඒ වෙලාවේ අපි සිහි කල්පනාවෙන් තොරව ඉඳලා පස්සේ අපරාධේ මට ඒ වෙලාවේ යමක් දෙන්න තිබුණා, මට ඒක කල්පනා වුණේ නැහැ. ඉතින් පස්සේ කල්පනා කළයි කියලා පසුතැවීම විතරයි ඇති වෙන්නේ. ඒ නිසා ඒ ක්ෂණයේ, ඒ මොහොතේ අපි සිහි බුද්ධියෙන් හිටියොත් තමයි අපිට ඒ ක්ෂණ සම්පත්තියක් කරගන්න පුළුවන්. මේ විදිහට දුර්ගුණ හඳුනාගෙන දුරු කරන්නටත්, යහගුණ හඳුනාගෙන අවදි කරගන්නටත් අපිට එළඹෙන ක්ෂණයයි උපකාර වෙන්නේ. මේ විදිහට අපට ගුණධම් වැඩිම සඳහා පරිපූර්ණව මේ මිනිස්සෙක් හැටියට භෞතික සම්පත් වලින් දියුණු වෙන්නට, මානසික සහ ආධ්‍යාත්මික ගුණ වලින් දියුණු වෙන්නට අවශ්‍ය සියලු සම්පත් අපට ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක ඉපදිලා මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන අංග ප්‍රත්‍යංග විකෘති නොවි, උම්මත්තක නොවි, මන්ද බුද්ධික නොවි, හොඳ සිහි බුද්ධියක් ඇතිව බණ දහම් අහන්නට අවස්ථාව සැලසිලා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා මේ හැම දෙයක්ම අපට ලැබිලා තියෙනවා. ඉතින් ලැබිච්ච දේවල් අවභාවිතයට ලක් කරන්නේ නැතිව, ඒවෙන් තමනුත් අනුනුත් විනාශ වෙන්නේ නැතිව, ඒ ලැබිලා තියෙන සම්පත් එළඹෙන ෂණයේදී සිහි බුද්ධියෙන් පාවිච්චි කරලා තමන්ටත් අනුන්ටත් යහපත සිද්ධ කරගන්නටත්, ඒ වගේම කලින් කල විටින් විට ජීවිතයේ දුක්, කම් කටොළු, පීඩා අපි වෙත
පැමිණෙනවා සසරේ කරන ලද අකුසල කර්ම නිසා හෝ ස්වභාවික හේතු නිසා හෝ අපි වෙත දුක් පීඩා පැමිණෙනවා. ඒ එළඹෙන අවස්ථාවේදී අහවලුන් නිසා තමයි මෙහෙම වුනේ කියලා අනුන් එක්කලා ගැටෙන්නේ නැතිව තමන්ගේ තමන්ගේයි වැරද්ද කියලා තමන්ගෙන් පරිගන්නට ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඒ පීඩාව කුමක්ද කෙසේද ඒක හටගත්තේ මොකක්ද ඒකට හේතුව කොහොමද ඒක වෙනස් කරන්නේ වෙනස් කරන්න මොනවද කරන්න ඕන කියලා ඒ මොහොතේම ක්‍රියාත්මක වෙලා ප්‍රඥාව අවදි කරගෙන සිහිනුවණින් ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් ඒ හැම මොහොතකම එළඹෙන ශ්‍රණය තමන්ටත් අනුන්ටත් යහපත පිණිස පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ජීවිතයේ සම්පත් ලැබෙනකොට ඒ සම්පත් අවභාවිතයට ලක් නොකොට ස්වභාවිතය තුලින් මෙලව පරලොව અભිවෘද්ධිය සලසා ගන්නට ඒ වගේම දුක පීඩාව තමන්ට උරුම වෙනකොට ඒ අවස්ථාවේ සිහිනුවන උපදවාගෙන සද්ධාව ප්‍රඥාව අවදි කරගෙන මෙලව පරලොව અભිවෘද්ධිය සලස්වා ගන්නටත් ෂණ සම්පත්තිය අපට විශේෂයෙන් වැදගත් වෙනවා. ෂණ සම්පත්තිය හැටියට ඒ ෂණයේදී අපි කොහොමද අවදියෙන් නුවණින් සිටමින් ඒ අවස්ථාව තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන හැටියට සකසා ගන්නේ එය තමයි ෂණ සම්පත්තිය. එළඹෙන අවස්ථාව තමන්ටත් අනුන්ටත් අනර්ථය පිණිස හේතු වෙන හැටියට හසුරුවනවා නම් එය තමයි ෂණ විපත්තිය. නිසා ෂණ විපත්තියෙන් වැළකීලා ෂණ සම්පත්තිය අසුරු කරමින් මෙලව පරලොව અભිවෘද්ධියට පමුණුවා ගන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.